අතරින් හතරම භාවනා සම්බන්ධයි. මේ සියලු වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් දෙපා නැමද අවසර ඉල්ලා සිටිනවා. පළවෙනි වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේදී හුස්ම රැලි කීපයක් දෙස බලා සිටිද්දී හුස්ම තුනී වී ගොස් ශරීරයේද නොදැනී ගොස් හිස් තැනකට පැමිණේ. ශරීරයේ මායිම ශරීරයේ තිබෙන තැන ගැන අදහසක් තිබේ. මාස්ක් එක දැමීම නිසා හුස්ම නොදැනී ගිය පසුද මුහුණේ රස්නීය ගතිය දැනේ. එක් විටම එයද නොදැනී යාම ගැන මුල් වරදී බයක් ඇති වුණි. නමුත් ඒ ගැන නුපුරුදු දෙයක් නිසා බය හිතුණු බව තේරි සිනහවක් ගියේය. එලෙස හිස්තැනේ සිටින විට ශරීරයේ ඉන ළඟින් පහතට නැවේ. බෙල්ල කෙලින් තිබුණත් කඳ පහතට නැවේ. විටක ඔබ වහන්සේගේ කලින් අවවාද අනුව thin slice of time ලෙස කිට්ටු වී බලන විට මුල හසු වේ. මුල හසු වූ පසුවද ශරීරයේ පහතට නැවෙන විට ඒ ගැන මෙනෙහි කරමින් බලා සිටිමි. නමුත් බොහෝ විට ශරීරයේ නොදැනෙන නිසා පහතට නැවී ඇති බව පෙනෙන්නේ ශරීරයේ බොහෝ දුරක් නැවුණු පසුවයි. මෙය වාර ගණනක් සිදුවේ. එවිට විටක ඉබේම කෙලින් වේ. විටක හිතා මතා කෙලින් කර ගනිමි. ඔබ වහන්සේගේ උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. වාර්තාවේ අවසානය. හොඳයි මට දැනගන්න පුළුවන් නම් හොඳයි කොච්චර කාලයක් විතර භාවනා කරපු කෙනෙක්ද ඊට කලින් ඔය මට්ටමට එන්න කලින් මොනවද කළේ එහෙම කියලා. එච්චර විස්තර ඔකේ නෑ සුරංගනී මෑණියෝ නේද? ස්වාමීන් වහන්සේ මේක නම් තියෙන්නේ ඉච්චරයි. හරි. අපිට දල අදහසක් දෙන්න පුළුවන්. මං සාමාන්‍යයෙන් කියන්නේ පොදුවේ යමක් කියන්නම්. එතකොට කාට හරි මේ සම්බන්ධ වෙන කෙනා මේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාට අවශ්‍ය නම් තව ටිකක් අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම විපස්සනාවක් එහෙම වඩලා ටිකක් ඉදිරියට යනකොට ඔය වගේ අපේ හිතෙන් අරමුණ ගිලිහෙන මට්ටමක් එන්න පුළුවන්. නැත්නම් අරමුණ බොඳ වෙලා නොපෙනී ගිය මට්ටමක්, දියවි යන මට්ටමක්, නැත්නම් ගෙවි යන මට්ටමක් ඇති වෙන්න පුළුවන්. එතකොට අර හිතට බැස ගන්න හොඳට පිහිටලා ඉන්න තැනක් නොමැති වීම එක්තරා අන්දමකින් හේතු වෙනවා අපේ කය කඩන් වැටෙනවා වගේ මට්ටමකට. ඉතින් එතකොට අපි ඒක බාධා කරගෙන හොඳත් නැහැ. අපි කයට ඒ වගේ හැසිරෙන්න නොදී අපි ටක් ගාලා ආයි කය කෙලින් කරගන්න ගියොත් එතකොට අර සිද්ධ වෙන ඒ ක්‍රියාවලියට අපි බාධා කළා වෙනවා. ඒ නිසා මෙතෙන්දී වැදගත් වෙන්නේ මේකට පොඩ්ඩක් වෙන්න ඉඩ හරින්නත් ඕනේ. ගාක් මේක Tamanට අපහසු නම් ඊට පස්සේ තින් හිමීට කය කෙලින් කරගත්තට වරදක් නැහැ. ඒ වගේමයි තවත් ටිකක් ඉදිරියට යනකොට අපිට ඕනනම් පුළුවන් මේ කය ටිකක් වාඩි කරවන්න බොහොම පහසු ඉරියව්වකින්. ඒ කියන්නේ පහසු ඉරියව්වකින් තමයි සාමාන්‍යයෙන් කොහොමත් වාඩි කරවන්නේ. නමුත් මෙතෙන්දී ඊට වඩා ටිකක් කය හොඳට නිකන් බිත්තියකට හේතු කළා වගේ අර වැටෙන්නේ නැති වෙන්න වෙනත් වචන වලින් කියනවා නම් ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පිටිපස්ස පැත්තට වෙන්න. එතකොට ඒ ගුරුත්ව කේන්ද්‍රය අපිට සිහිය නැති වුණත් කය වැටෙන්නේ නැති විදිහට අන්න ඒ බඳු ඉරියව්වකට යන්න පුළුවන් නම් එතකොට ඇත්තටම මේ ප්‍රදේශය අපිට පහු කරගෙන යන්න පුළුවන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අනිත් එක එහෙම වැටෙන්නේත් නැහැ. ඒ කියන්නේ අරමුණ අපි හිතමු අපි කය දිහා බලාගෙන ඉන්නකොට විවිධාකාර එක දිගට කම්පන චංචල ස්වභාවයන් දැනි ඉන්නවා. යම් අවස්ථාවක මොකක්වත් නොදැනී ගිහිල්ලා ස්ථානකට යනවා. ඒත් එක්කම අපි හිතමු කලින් නම් තිබුණේ කය කඩන් වැටෙනවා. මොකද මේ මට්ටමේදී කය කඩන් වැටෙන්නේ නැහැ. මොකද කය හේතු කළා බොහොම සුරක්ෂිතව තියෙන නිසා. එයා ගැන අපිට බලන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මොකද කය ඒ අපි අවශ්‍ය පරිදි සකස් කරලා තියෙන නිසා. ඔන්න ඒ දේ හදාගන්න පුළුවන් නම් අපිට තනිකරම හිතත් එක්ක ගනුදෙනු කරගෙන යන්න පුළුවන්. මොකද ඕනේ නම් මුලදී අපිට ආනාපාන සතියක් වගේ දෙයක් වඩලා මේ අවශ්‍ය කරන හිතේ ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න කය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට ඒකත් අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි තුමු වේදනානුපසනාවක් වෙන්න පුළුවන්, චිත්තානුපසනාවක් වෙන්න පුළුවන්. ඒවා ඔස්සේ අපි තව දුරටත් ඉදිරියට ගමන් කරනකොට කය ගැන අපිට තකන්න නැත්නම් ඒ ගැන හිතේ කනස්සල්ලක් ඇති කරගන්න අපහසුයි.
කය ඒතකොට සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙන්න ඕනේ. එයා ගැන බලන්න අපිට වෙලාවක් නැහැ. අපි තනිකරම හිතත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට කය තියෙන්නනේ බොහොම නිදැල්ලේ සුවසේ සුරක්ෂිතව තියෙන්න ඕනේ. අර වගේ මට්ටමකට එනකොට කය පෙරලෙන්නේ නැති වෙන්න, කඩා වැටෙන්නේ නැති වෙන්න කය පවත්වන්න පුළුවන් නම් අන්න එතකොට අපිට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. මම හිතනවා මම කියපු පිළිතුර තේරෙන්නේ නැති කියලා අපි අවශ්‍ය නම් තව ටිකක් ඉස්සරහට කතා කරන්නත් පුළුවන්. හොඳයි. ඒකන ලියපු කෙනාට කතාව කතා කරන්න අවශ්‍යද ස්වාමින් වහන්සේට? ඕනනම් මෙතන ඉන්නවා නම් අත උස්සන්න. එතකොට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. අත උසවලා නැහැ. ඉන්නවා ස්වාමින් වහන්සේ. අයිනද? හරි. කතා කරන්න. එයා කතා කරන්නේ නැහැ ස්වාමින් වහන්සේ. එහෙනම් මම දෙවෙනි ප්‍රශ්නේ කියවන්න. හරි. දෙවෙනි ප්‍රශ්නය. පෙරුවන් සන්නයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මුලින්ම වට කීපයක් ඇවිදිමින් සක්මන ආරම්භ කළෙමි. ඉන්පසු දකුණ වම ලෙස සිත යොමු කරමින් පාදයේ පොළවේ ස්පර්ශවන ආකාරය නිරීක්ෂණය කරමින් වට කීපයක්ද උසවනවා තබනවා ලෙස අරමුණු කරගෙන වට කීපයක්ද ගමන් කළෙමි. පාදයේ උසවනවා ගෙනියනවා තබනවා යන පියවර වෙත පැමිණෙන විට සිත යටිකයෙහි තබාගෙන සිත විසිරීමට නොදෙමින්ද එකවර පියවර 28කට වඩා ගමන් කළ හැකි විය. එහිදී පාදයේ එසවෙන විට එම කකුලේ දනිස්සෙන් නැමී ඇති බවත් පාදයේ ගෙන යන විට එම නැමුණ දන හිස ක්‍රමයෙන් දිගහැරෙන බවත් පාදයේ පොළවට තබන විට සම්පූර්ණයෙන්ම දන හිස දිගහැරී කෙලින් වී ඇති බවත් නිරීක්ෂණය වූ අතර එම අවස්ථාවේදී උකුල පැත්තට පැද්දී ඇති බවත් නිරීක්ෂණය විය. මෙම නිරීක්ෂණය වන විට සිත පිටතට විසිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඊතා සියුම්ව පාදයේ පොළව හා ස්පර්ශ වෙමින් සක්මන සුමට තත්වයේ පැවතිනි. ඒ වන විට මුළු මුහුණම හිරිවැටි සක්මන අවසානය වන විට තුරුම හිරිවැටීම පැවතුනි. ඇස් කඳුලින් පිරී පැවතුනි. සමහර අවස්ථාවලදී කටට කෙළ පිරීම සිදු වූ අතර උග්‍ර වියලීව පැවතුනි. සක්මන් භාවනාව තව දුරටත් දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. පරයන්ක භාවනාව. මම දැන් මෙතන සිටිමි සිතා හිස සිට පාදාංකය දක්වාම පළමුව නිරීක්ෂණය කළෙමි. සැහැල්ලු වූ කය නිරීක්ෂණය කළෙමි. නාසයේ ඉදිරිපස ගැටෙන ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරෙහි සිත යොමු කළෙමි. ආශ්වාසයේ දිගු බවත් ගොරෝසු බවත් සිසිල් බවත් දැනුනි. එය මෙනෙහි කළෙමි. ප්‍රශ්වාසයේ කෙටි බවත් සියුම් බව හා උණුසුම් බවත් දැනුනි. එය මෙනෙහි කළෙමි. එම ආශ්වාස හා ප්‍රශ්වාසය කෙරෙහි සිත යොමු කරගෙන සිටින විට ආශ්වාසයේ සහ ප්‍රශ්වාසය අතර හිඩසක් ඇති බව නිරීක්ෂණය කළෙමි. එම හිඩස දැන ගැනීමට කොතෙක් සිත යොමු කළද නොදැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතා සියුම් තත්වයකට පත් වී ඒ නොදැනී ගියා. එවිට සියුම් අවකාශයක කිසිම දෙයක් නොදැනිමින් බලාගෙන සමාධියක සිටිමි. තව දුරටත් සිටින විට සෛලවල හැඩරුව නිරීක්ෂණය විය. සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියා න්‍යෂ්ටිය නිරීක්ෂණය විය. මේවා පාසල් අවදියේ ඉගෙනගත් දේවල් නිසා පෙනුනිදයි නොදනී. එකිනෙක බැඳුණු සෛල රාශියක් නිරීක්ෂණය විය. දම්පාට අවකාශයක්ද දර්ශනය විය. මෙසේ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නොදැනී හිස් අවකාශයක සිටින විට ඉන් එහාට භාවනාව දියුණු කිරීමට උපදෙස් පතමි. සමහර අවස්ථාවල දකුණු කකුල තදින් රිදුණු අතර ඒ කෙරෙහි සිත යොමු කළ විට එය නැති විය. එක් අවස්ථාවක තදින්ම දකුණු කකුල රිදුණු අතර නොදැනීම ඉරියව් මාරු විය. මුහුණ පුරා හිරිවැටීමක් අවසානයේ දක්වා පැවතුනි. පිට මැද වේදනාවක්ද ඇති විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හොඳයි. ඇත්තටම කරලා තිනවා අපිට මේ විදිහට
කරගන්න උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඒකේ තොරතුරු තමයි ඇත්තටම දැන් මේ ලැබිලා තියෙන්නේ. දැන් අදිනකොට ඒ දැනෙන දේවල් සෑහෙන විස්තර ප්‍රමාණයක් තියෙනවා. ඊට ඉඳගෙන ඉන්නකොටත් දැනෙන දේවල් ඒවා ගැනත් සෑහෙන විස්තර ටිකක් තියෙනවා. ඊළඟට සියුම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න තියෙනවා. ඒකේ මුලැමැද අග තේරුම් ගන්න උත්සාහන්ත වෙලා තියෙනවා. ඊට පස්සේ හිඩස තේරුම් ගන්න උත්සාහන්ත වෙලා තියෙනවා. ඒක අහුන්නේ නැහැ කියලා තියෙනවා. මේ ඔක්කොම තොරතුරු කොහොම ප්‍රායෝගිකව තමන් අත්දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකේ අපි නිරත වෙනවා නම් දැන් පොඩ්ඩක් තොරතුරු පැත්තෙන් කියනවා නැත්නම් સિદ્ધාන්ත පැත්තෙන් කියනවා නම් අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැන ගනිමින් වාසය කරනකොට සබ්බකාය පටිසංවේදී අස්සසි සාමිදිසිකති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඒක අපි නිවැරදිව කරගෙන යනවා නම් ඉබේටම වගේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක තමයි සාමාන්‍ය න්‍යාය. ටිකක් වෙලා තියෙනවා. එතකොට හරියටම අපිට තේරෙන්නේ නැහැ මේක ආශ්වාසයක්ද මේක ප්‍රශ්වාසයක්ද. ඒ තොරතුරු ටික ඒ සංඥා ටික අපින් හැලෙනවා නැත්නම් ගිලිහෙනවා. එතකොට ආයෙත් ඔන්න මනස සංසිඳනවා, හුස්ම රැල්ල සංසිඳනවා, කය සංසිඳනවා. ඉතින් ඒකට තමයි අනුග්‍රහ කරන්න තියෙන්නේ. මේ හරියද වෙන්න පුළුවන් පොඩි පොඩි එන්න පුළුවන් බාධාවන් තමයි අපේ හිත නින්දර වැටෙන්න පුළුවන් නැත්නම් සැක පහළ වෙන්න පුළුවන්. ඉස්සරහට කරන්න තියෙන්නේ මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දි වැදගත් වෙන්නේ අර ඒ හුස්ම රැල්ල සංසිඳලා පොඩ්ඩක් ඒ සංසිඳන ස්වභාවයේ ඉන්න පුළුවන්ද කියලා බලන්නේ. මොකද අපිට තාම නිශ්චිත වශයෙන් කියන්න බෑ අපේ හිත තව ඉදිරියට යෑමේදී මොන අන්දමකින්ද යන්න හදන්නේ. මොකද අපි එකපාරටම අපිට ඕන පැත්තට තල්ලු කරනවා වෙනුවට හිතෙන්ම පොඩ්ඩක් ඒ තොරතුරු ගන්න පුළුවන් නම් වඩා වටිනවා. ඒ නිසා අපි මෙතනදී දැන් ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳට දැනගන්න වෙනවා සම්පූර්ණලා කියන මට්ටමේ ටිකක් ඉන්නේ. කලබල වෙන්න එපා ඉස්සරහට කරන්න කියලා. අන්න බලන්න ওই සංකීර්ණ මට්ටම තුල එතකොට සමහර විට ටිකක් තමයි ආනාපාන සතිය තුලින්ම යන්න පුළුවන් පාරක් මාර්ගයක් නැත්නම් කයේ විවිධ දේවල් දැනි සාමාන්‍ය කියන ධාතු ලක්ෂණ ප්‍රකට වෙවි තවත් වෙනත් පාරක් විවෘත වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ මොන වගේ පාරක්ද මේ විවෘත වෙන්නේ කියලා ටිකක් දැනගන්න පොඩ්ඩක් ඉවසිල්ලෙන් මේ தත්වය තුළ රැඳී සිටින්න අවශ්‍යයි. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය වස්තුවේ කරගෙන යන්න. සක්මනක් කරලා තියෙනවා හොඳයි. ඔය දෙක හොඳට දියුණු කරගෙන යන්න. එතකොට අපි තව බලමු මේ වැඩසටහන ඇතුළතදී තව අපේ හිත කොයි මට්ටමින්ද නැත්නම් කොයි විදිහටද ඉදිරියට යන්න පෙළ ගැසෙන්නේ කියලා. හොඳයි. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අපිට පොඩ්ඩක් පැහැදිලි නැති වෙන අවස්ථාවක් එනවා ප්‍රශ්නේ පිළිතුර ඉස්සෙල්ලා ප්‍රශ්නේ මම එහෙම අවස්ථාවක් වුණොත් ඔබ වහන්සේට ඊළඟ සැරේ දැනුම් දුන්නට කමන්නේ නේද? කමන්නේ. නම් තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අද දින කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. සක්මන දෙපතුලේ දැනීමට හිත තබා සක්මන පටන් ගතිමි. එහි දැනීමත් සමග වට දෙකක් ගියෙමි. පසුව සක්මනේ සටහන් ආකාර නොදැනී ගොස්ය. මතක නැත. සිතවිල්ලක් පැමිණීමත් සමග සක්මන කෙරෙන බව දනිමින් මාරුවට සිතවිල්ල හා සක්මන් කෙරිනි. නියමිත තැනදී හැරේ. දෙපතුලේ දැනීම් තෙරපීම් දැනේ. පරයන්කය. මම දැන් මෙතන යයි මෙනෙහි කර පරයන්කේ පටන් ගතිමි. මොහොතකින් කය හා හිත සැහැල්ලු වී නොදැනී යයි. ජීවත් වන බවට දැනීමත් සමගම නිශ්චලව නිදහස්ව සිටී. වැදගැම්මකට නැති සිතවිලි රූප ආකාරයෙන් සජීවී බවකින් දිස්වෙයි. එහි කතා බහක්ද ගලා යයි. මෙහි අන්තර්ගතය විකෘතියක් ගෙතීමකි. සමාවෙන්න. මේ සියල්ල දෙස බලා සිටීමේ හැකියාවක් ඇත. මේ අතරින් කයේ සියුම් රැලි මාලා ඇති වී නැති වී යයි. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හොඳයි. දැන් අපි ඇත්තටම කයෙන් පටන් ගන්නවා. කය දිහා යම් බලනවා. ඒ ගැන දැනුවත් වෙනවා. ඒකට එහෙම පොඩ ඉස්සරහට යනකොට ඉබේටම වගේ හිත දිහාත් දැලෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ස්වාභාවිකව මේ භවනා වැඩෙන රටාව. ඒක තමයි දැන් ටිකක් හෙලි කරලා තියෙන්නේ. හිත දිහාත් බැලුණා. බලද්දී යම් දේවල් පෙනුණා. ඒ විස්තර ටිකත්
බොහොම අව්‍යාජ මට්ටමින් ලියවිලා තියෙනවා. ඉතින් ඕක තව ටිකක් ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි මේ එන සිතුවිලි හැම දෙයක්ම අපි අර්ථකථනය කරන්න අවශ්‍ය නැහැ. මේවා හුදෙක් සිතුවිලි පමණයි කියන මට්ටම තමයි අවශ්‍ය වෙන්නේ. මේවා කුසල් සිතුවිලි මේවා වර්ධනය කරන්න ඕනේ කියන පැත්තකින් නෙමෙයි අපි යන්නේ. මේවා අකුසල් සිතුවිලි ඉක්මනට මේක මැඩපවත්වන්න ඕනේ කියලා එහෙම පැත්තකිනුත් නෙමෙයි යන්නේ. මේ අකුසල් සිතුවිලි මේවායි මගේ හිතේ පහළ වෙන්නේ මේ සෙල්ලරන් නේද ඉන්නේ කියලා එහෙම Tamanට චෝදනා කරන පැත්තකුත් නෙමෙයි යන්නේ. අපි ඒවා හුදෙක් සිතුවිලි පමණයි කියන මට්ටමට දා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි පොඩ විවෘතලා එන්නේ. අර තාම මේ මට්ටම අපි ගාව නැහැ. ඉතින් ඒ නිසා අපි ප්‍රශ්න කරනවා මේවා මෙහෙමයි, ඇයි මෙහෙම වුනේ? මේවා පහළ වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් නැගෙනවා. මොකද මේ පහළ වීම කෙසේ වෙතත් පහළ වෙන්නේ නිකන් සිතුවිලි පමණයි. මේවා කොයිකත් සිතුවිලි, කොයි જાතිය උනත් සිතුවිලි මට්ටමක් සංස්කාර. මේ මට්ටමට දාගත්තට පස්සේ අපි ඒවත් එක්ක වැඩි ලොකුවට පැටලෙන්න යන්නේ නැහැ. මේවා ගැන දුමාරන්නේ නැහැ. ඊට වඩා ඒවායේ පොඩි ලක්ෂණ ස්වාමීන් වහන්සේ අවසරයි අපිට පැහැදිලි නැති වෙගෙන යනවා. අපිටත් එහෙම නැතිද? එහෙනම් කැඩි ඇහෙන්නේ. එහෙනම් හැබැයි එහෙමනම් ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. දැන් පැහැදිලි ආයේ. ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් නම් තියෙන්න පුළුවන්. මට එහෙමනම් වෙන පොඩ්ඩක් වෙන ක්‍රමයක් යොදා ගන්න වෙනවා. ඔයගලන්ට තාමත් කැඩි කැඩි දැනෙන්නේ? නෑ දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. හරි එහෙමනම් මම ඕනනම් ආයෙත් කියපු ටික නැවතත් කියන්නම්. දැන් අපි මතක් කරගත්තේ දැන් අපි කායानुපස්සනාවේ යෙදෙමින් කාලය ගත කළා. ඊට පස්සේ දන්නේම නැතුව ඉබේටම අපිට හිත දිහා බැලෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වාභාවිකව වැඩෙන රටාව. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට අපිට ආනාපානයක් වෙන්න පුළුවන්, පිම්බීමක් හැකිලීමක් වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්. ඔය විදිහට අපි ඒක දියුණු කරගෙන යනවා. එහෙම යන්න ඉදිරියට සතිමත් බව සම්පජඤ්ඤය දියුණු වෙන්න හිත දිහාත් බැලෙනවා. එතකොට ඒ බැලුනහම අපි තේරුම් ගත්ත දේවල් ටිකක් තමයි ඔය ලියවිලා තියෙන්නේ. හැබැයි සමහරවිට අපි තාම ඒවත් දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්නේ. වැරදි දෘෂ්ටි කෝණයකින් බලන්නේ. ඇයි මේ සිතුවිලි පහළ වුනේ? මේවට මොකද කරන්න ඕනේ? මේවා අනුව මං හැසිරෙන්න ඕනේද? කියලා විවිධ ප්‍රශ්න තමයි අපිට එන්නේ. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ කුසල් පහළ වුණත් අපි ඒක දැන් මේ වෙලාවේදී වඩන්න යන්නේ. අකුසල් පහළ වුණත් ඒක ගැන අපිට දෝෂාරෝපණය කරන්න හෝ ඇයි මේවා පහළ වුනේ කියලා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. මේවා හුදෙක් සිතුවිලි පමණයි කියන මට්ටමේ තමයි අපි දැන් දකින්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් එන්න පොඩ්ඩක් කල් යනවා. මොකද අපි මේවට වටිනකම් දෙන ස්වභාවය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. කුසල් නම් හොඳයි, අකුසල් නම් නරකයි, අරක නම් හොඳයි, මේක නම් නරකයි කියලා අපි ඒ අපේ තියෙන අපි හිතමු අපේ මනස තත්ත්වගත වෙලා තියෙන අන්දමට තමයි අපි ඒවට වටිනකම් දෙන්නේ. අපේ රුචි අරුචිකම් අනුව තමයි අපි ඒවට වටිනකම් දෙන්නේ. නමුත් පොඩ ඉස්සරහට යන්න ඒ தত্ত্বය වෙනුවට දැන් මේවා කවුරුත් සිතුවිලි. මේවා එන යන ස්වභාවයක් තියෙන. කොයි සිතුවිල්ල වුණත් ආවා සුළු මොහොතයි ගියා. කියන මට්ටමට එන්න ඉතින් පොඩ්ඩක් කල් යනවා. ඒක සිදු වේවි. ඒ නිසා කෙරලා තියෙනවා හොඳයි. විතර කරගෙන යන්න. ඊළඟ අවස්ථාවේදී විවිධ සිතුවිලි පහළ වෙනකොට ඒවා දිහා මධ්‍යස්තව බලන්න. ඒවා ගැන අපි විශේෂ රුචියක් අරුචියක් අකමැත්තක් කැමැත්තක් නැතිව අපි කියන්නේ non judgmental කියලා. මේ ගැන විශේෂ විනිශ්චයක් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ හැසිරෙන්නේ මොන ආකාරයෙන්ද කියලා බලනවා. කොයි જાතිය වුණත් කමන්නේ ඒගොල්ලෝ හැසිරෙන්නේ මොන විදිහටද කියලා බලන එක තමයි අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ. හොඳයි. අද බ්‍රිස්බන් වල අවසාන වාර්තාව ස්වාමින් වහන්සේ. හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සති භාවනාව වඩමි. මූල කර්මස්ථානයේ එන දේ දිහා බලා සිටීමයි. සක්මන ආරම්භ පියවර කීපයකින්ම සිත පිට යන බවත් නැවත එන බවත් ඒ මොහොතේම පයේ දැනීමත් කයේ ඇතිවෙන වේදනාත් අත්දකිමි. එක් චිත්තක්ෂණයක එක දෙයක් ඇතිවන බව අසා ඇතත් මේ අත්දකින මොහොත තුල එකවරකට කීපයක් අත්දකින බව දනිමි. පරයන්කේ හුස්ම රැල්ල සංසිඳුණු බවක් වෙනදා මෙන් නොඇතෙහි. මුහුණු ආවරණය නිසා ප්‍රාශ්වාසයේ උණුසුම් මුළු පරයන්කේ පුරාම දැනිනි. මුහුණු ආවරණයේ පැලඳීමට ඇති අකමැත්ත ඒකට ඇති වූ දේශය සතියෙන් දුටිමි. නිවසේදී
පරයන්කේ යෙදෙන විට ද්වේෂ සිතිවිලි මතු වුනොත් ඒවා ඉක්මනින් බැහැර වී රුචි සිතිවිලි සමග බැඳෙන හැටි දැක ඇත. නමුත් අද රුචි සිතිවිලි ආවේ නැති තරම්ය. මුහුණු ආවරණය තුල ඇති වූ උණුසුම ඉඳ හිට පොඩ්ඩක් අඩුවද එය තේජෝ ධාතු ලක්ෂණයක් යයි සිතා සතියෙන් සිටීමට උත්සාහ කළෙමි. සාමාන්‍ය ජීවිතයේදී සතිමත්ව සිටීමට හැකිතරම් උත්සාහ කරමි. මනාපයේ සමග බැඳීමත් අමනාපයට ඇති දේශයත් මනාපමනාපයේ නොදැනීම ගෙවී යන බවත් අත්දකිමි. ඒ ඇති වූ මනාපමනාප සහ මනාපමනාප දෙස අට්ඨියති හරායති ගුජුප්සති ආකාරයට බැලිය යුතු බව ඔබ වහන්සේ වරක් දේශනා කළා. ඇහැට රූපයක් දැකලා ඇතිවන මනාපය ගැන කැමැත්තක් ඇති කරගන්න එපා. ඒකේ läග ගන්න එපා. අත්හැරලා දමන්න කියලා දේශනා කරා. රූපයක් දකිනකොට ඒකට මනාපයක් ඇතිවන්නේ ඒ රූපේ නිසා නොව මා තුල ඒ රූපයට තිබෙන කැමැත්ත නිසා බව වැටහුණත් දකිනකොටම ඒකට මනාපයක් ඇති වෙලා ඉවරයි. ඒ මනාපය ඇති වූ බව දකිනවා. ඊට පස්සේ වීරයෙන් එය අත්හල යුතුයද? අට්ඨියති හරායති ගුජුප්සති කියලා ඒ දෙස බැලිය යුතු ආකාරය පහදා දෙන මෙන් කෘතඥ පූර්වකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හොඳයි. මෙතනදී හැබැයි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ දැන් ඔය අට්ඨියති හරායති jigucchati කියලා එන්නේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී. ඒක ඇත්තටම අපිට එකපාරට මෙතෙන්ට යන්න බෑ. මොකද ඒක සේක පුජ්‍යලයකට තමයි ඒ කොටස කියවෙන්නේ. ඊට මෙහා තියෙනවා අපි විපස්සනා වඩන කාටත් පොදුවේ දීපු උපදේශක්. ඒ තමයි සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියන කොටස. කියන්නේ අපිට හිතන්න දැන් මෙතෙන්දී අපි මේ පැත්තෙන් උත්තරේ දෙනවා නම් අපි යමක් දැක්කා දැකපු නිසා ඒ අනුව අපේ හිතේ යම්කිසි කැමැත්තක් ඇති වෙලා පොඩ්ඩක් හිතේ මේ පැත්තට නැමෙන ගතියක්, බැඳෙන ගතියක්, ඒ ඔස්සේ යන ගතියක්, හිතේ යම් පමණක කතාවක් ගෙතෙන ගතියක් ඔන්න අපි හඳුනාගත්තා. එතකොට අන්න ඒ පැත්ත තේරුණා නම් එතකොට අපිට පුළුවන් මේ දැන් අලුතෙන් ගොඩනැගිච්ච පැත්ත අර කලින් තමන්ගේ හිතේ තිබුණ සාමකාමී සරල ශාන්ත පැත්තත් එක්ක බලනකොට ඒ තත්වයට එක්ක බලද්දි දැන් රළු ගතියක් තියෙනවා. කලින් හැබැයි තමන් අත්දැකලා තියෙන්න ඕනේ ශාන්ත ස්වභාවයක්. නැත්නම් හිතේ පැටලිලි අඩු ගතියක්. හිතේ නිස්කලංක ගතියක්. හිතේ බොහොම සරල ගතියක්. ඒ වගේමයි කොහෙවත් නොබැඳිච්ච ගතියක්. අනිශ්චිත ස්වභාවයක්. එහෙම අත්දැකලා තියෙනවා නම් එතකොට අපිට ඒක නිකන් පාවිච්චි කරන්න පුළුවන් රෙෆරන්ස් එකක් විදිහට. එතන අපි පාවිච්චි කරන්න පුළුවන් හරියට නිර්ණායකයක් විදිහට. දැන් ඊට සාපේක්ෂව දැන් මේ බැඳිච්ච ස්වභාවය. අපි රූපයක් දැක්කා ඒක බොහොම ලස්සනයි. අපි ඒකට ලොකු වටිනකමක් දුන්නා. ඔන්න දන්නේම නැහැ සිතුවිලි කීපයක් පහළ වුණා. විතර්ක කරන්න ගියා. ඔන්න කතාවක් පටන් ගත්තා. ඉතින් එතකොට දැන් ඔන්න ආයෙ හිත ගොරෝසු වුණා. ඔන්න ඒ ගොරෝසු භාවය දැක ගන්න ඕනේ. ඒතර ගොරෝසු භාවය දැකගෙන බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා ආපස්සට යන්න දැන්. අර මේ ගොරෝසු භාවය තුල ඒ රළු ඕලාරික මට්ටම තුල ඉන්න එපා. ඒ වෙනුවට අර පරණ උපේක්ෂාවට පාර කපා ගන්න. නැවතත් හැරෙන්න. ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. අර කලින් හිටිය සරල කිසිවක් විශේෂයෙන් අල්ලගත්තේ නැති කොහෙවත් හිත පිහිටි නැති ඒ తত্ত্বය ශාන්තයි. ඒ తত্ত্বය ප්‍රණීතයි. ඒ తত্ত্বය සරලයි. අන්න ඒ தත්ත්වයට තමයි බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරන්නේ. ඉතින් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්න කියන්නේ ඒකත් පටන් ගන්න මට්ටම නෙමෙයි. එතනත් චුට්ටක් තව එහාට ගිය මට්ටමක්. චිත්තානුපස්සනා මට්ටමක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒ මට්ටමට තමයි අපේ හිත නැවතත් පරිපත් කරගත යුත්තේ. ඔය ඒක ක්‍රමයක්. ඒ කියන්නේ හිත බැඳුනාට පස්සේ රුචි අරුචිකම් පහළ වුණාට පස්සේ ඒ අලුතෙන් ඇතිවෙච්ච தත්ත්වය අපි සාපේක්ෂව තේරුම් ගන්නවා. අර කලින් හිටිය தත්ත්වයට සාපේක්ෂව දැන් ඉන්නේ රළු තැනක කියලා. ඉතින් රළු තැන ඉන්නේ නැතුව අර කලින් හිටිය සරල සාමකාමී නොබැඳුණු තත්ත්වයට හිත ගන්න උත්සාහන්ත වෙනවා. එතන උපේක්ෂාවක් තියෙනවා. එමන් නැත්නම් අනිත් ක්‍රමයක් කියලා දෙනවා සංකතයි. දැන් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වය සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර සරල භාවය තුළ සකස් වීම හුඟා අඩුයි නැති තරම්. නමුත් අර ඇහෙන් රූපයක් දැකලා ඒකේ නිමිති අරගෙන ඒකට වටිනකම් දීලා ඒ අනුව විතර්ක පහල කළා, ඒ අනුව තව ටිකක් හිතලා, එක එක පැති වලින් තව හිතලා, එහෙම කරන්න එක්තරා අන්දමකට අපි ගාව තියෙන්නේ සකස් කරන ස්වභාවය. නිකන් දැකලා දැකපු වතින් නතර වෙන්නේ නැහැ.
ඒ මත අපි ගොඩනගනවා. ඔන්න ඒ ගොඩනැගීම් ඔය සකස් කිරීම නිසා තමයි දැන් මේ අලුත් තත්ත්වේ පහළ වෙලා තියෙන්නේ. ඒකකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංකත ස්වභාවය දකින්න කියලා. දැන් මේ අලුතෙන් ගොඩනැගිච්ච තත්ත්වය සංකතයි. සකස් කරලා ගත්තේ. එතකොට එහෙම දකින්න පුළුවන් නම් අන්න මේ தත්ත්වය ලිහෙනවා. මේකට අපි වටනකම් දෙන එක අඩු වෙනවා. ආපස්සට යන්න පුළුවන්. ඒතම් සම්තං ඒතම් පණීතං යදිදම් උපේක්ඛා. ආපස්සට යන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රම. ඊට පස්සේ කියනවා ඕනනම් දැන් මේ එක එක ක්‍රම මේ ඔක්කොම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. තමන්ට පහසු ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න කියන්නේ පටිසමුප්පන්න විදිහට බලන්න. මේ අලුතෙන් හටගත්ත தත්ත්වය කොහොමද හේතුඵල සම්බන්ධයක් වශයෙන් ගොඩනැගීගෙන ආවේ? එක්ක ටිකක් සූක්ෂමව දකින්න පුළුවන්. එහෙන් රූපයක් දැක්කහම මොකද්ද වෙන්නේ? චක්කු විඥානයක් පහළ වෙන හැටි. ඊට පස්සේ ඒ තුලින් ස්පර්ශයක් ගොඩනැගෙන හැටි. ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙන හැටි. වේදනාවට පස්සේ සංජානනයක් හඳුනා ගැනීමක් සිදු වෙන හැටි. හඳුනා ගැනීමට පස්සේ විතර්කයක් පහළ කරන හැටි. විතර්කයෙන් පස්සේ ප්‍රපංච ගොඩනැගෙන හැටි. ඔය විදිහට අපිට ඕනනම් පුළුවන් මෙතන හේතුඵල සම්බන්ධයක් හදාගන්න. ඉතින් ඒ විදිහට දකින්නත් පුළුවන්. ඉතින් කොයි විදිහට දැක්කත් අර අපි දැන් ඉන්න తত্ত্বය අගය කරනවා වෙනුවට ඒක ලිහෙන ස්වභාවයක්. ඒකේ මුලා වෙනවා වෙනුවට ඒකේ මුලා නොවි ඒක දිහා බලන්න පුළුවන් ගතියක්. ඒ තුල රැඳෙන්නේ නැතුව වටිනකම් දෙන්නේ නැතුව ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා බලන්න පුළුවන් ගතියක්. මේ දෘෂ්ටි කෝණය තමයි මෙතන ශක්තිමත් කරන්නේ. එතනින් තමයි ආයෙත් හිත ආපස්සට ගිහිල්ලා අර සරල උපේක්ෂා සහගත තත්ත්වයට තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් මෙහෙම දිනු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේක බොහොම යහුසුලුව කරන්න පුළුවන් හැකියාවක් යාට ඇති වෙනවා. ඉතින් ටිකක් වෙලා යාවි. නමුත් මේක නැවත කරන්න යාට බොහොම යහුසුලුව මේ කටයුත්ත කරන්න පුළුවන්. එහි පිල්ලම් ගහන තැනකින් ඒ උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. අසුරු තැනක් ගහන තැනකින් ඒ උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. ඊකට කෙලපිල්ලක් අරගෙන එළියට දාන සැනකින් එතෙන්ට යන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් මේක ප්‍රායෝගිකව වැඩි යුතුද කියන එකට අපිට ඉඟියක් දීලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේක ප්‍රායෝගිකව පුහුණු කළ යුතුයි මේ தත්ත්වය ප්‍රගුණ කරා නම් අන්න බොහොම යුතුසුලුව අපිට අර සරල උපේක්ෂා සහගත ඔබැඳුනේ தත්ත්වයට යන්න පුළුවන්. දැන් ඔය தත්ත්වය හොඳට අත්දකපු කෙනෙක් තමයි ඒ මාර්ගයේ වඩපු කෙනෙක් තමයි ඔන්න යම් දවසක සේක මට්ටමකටපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් යාට ඒ தත්ත්වය හොඳ නිකන් gedara වගේ தත්ත්වයටපත් වෙනවා. එයාට ඉතින් මෙච්චර දඟලන්න දෙයක්වත් නැහැ. පස්සේ කාලෙදී ඔය දැන් මේ වාර්තාවේ කියන අන්දමට එයා කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉතින් මෙච්චර දේවල් කරන්න අවශ්‍ය නැහැ. දැන් ආයෙත් හිත ගිහින් බැඳුනොත් ආයෙත් හිතේ රුචි අරුචිකම් පහළ වුණොත් එයාගේ හිතේ ඇති වෙන්නේ කලකිරීම. එයාගේ හිතේ ඇති වෙන්නේ ජුගුප්සාව. මෙච්චරත් කියලා දීලා මෙච්චරත් හොඳට තේරිලා තාමත් මේ හිත පරණ නුවරටමයි පයින්නේ. කියලා අර ඒ ගැන හිත කරන මේ නාඩගම ගැන හිත කරන මේ විකාරය ගැන එක්තරා අන්දමක ජුගුප්සාවක් ලැජ්ජාවක් තමයි යාට ඇති වෙන්නේ. අන්න මේ ලැජ්ජාව ජුගුප්සාව මේ හිත කරපු දේ අනුමත නොකිරීම කියන එකම ප්‍රමාණවත් ආයෙත් හිත ඒ සරල තැනට යන්න. ආයෙත් නොබැඳුණු ස්වභාවයට යන්න. ආයෙත් ඒ අපේක්ෂා සහගත අනිශ්චිත ස්වභාවයට යන්න. ඒතන තමයි සේක පුජ්‍යලයක් නැත්නම් මේ ධම යම් පමණකට දියුණු කරගත්ත පුජ්‍යලයක් තවදුරටත් ඉදිරියට යද්දි නැවත ඒ තත්ත්වයක් තමයි අත්දකින්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ බ්‍රිස්බන් වලින් ආපු ප්‍රශ්න ඉවරයි දැන්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මම ඊළඟට ආරාධනා කරනවා මෙල්බන් නගරයට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. ඔබ වහන්සේට පිරුවන් සරණයි. ස්තුතියි අවසරයි ස්වාමින් වහන්සේ. මෙල්බන් නගරයෙන් අද ප්‍රශ්න දෙකක් ලැබී තියෙනවා. එකක් ඩීකින් යුනිවර්සිටි අපි ඉන්න තැනින්, අනිත් එක රිපල් බ්‍රූක් තැනින්. පළවෙනියට ඩීකින් යුනිවර්සිටි එකෙන් පරයන්ක භාවනාව මම දැන් මෙතන ලෙස කයට සිත යොමුකොට ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් භාවනාව කරගෙන යමි. රාත්‍රී භාවනාවේදී ටික වේලාවකින් මහා වැස්සක් වසින හඬ ඇසුණි. වහලයටත් ජනෙල් වලටත් ලොකු වතුරකට වදින හඬ ඇසුණි. ජනේලයට වැදුනේ හේල්යයි සිතුනි. මද වේලාවක් මෙසේ ඇසුණු බව දනිමි.
ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. සුපුරුදු පරිදි සිත හිස් තැනකට ගොස් විටින් විට හිත පිට ගිය බව දනිමි. එවිට මා නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කරමින් භාවනාව කරගෙන ගියෙමි. මෙසේ සිත පිට යන කිසිම අවස්ථාවකදීවත් වැස්ස පිළිබඳව කිසිම මතකයක් හෝ හඬක් නැසුණු බව හොඳින් මතකය. පැයක පමණ කාලයක් භාවනා කළෙමි. වියලි කාලගුණයක් තිබුණ බැවින් වැස්ස එන එක හොඳයයි සිතුවිමි. උදෑසන 3:30ට අවදි වී කාමරය තුලම සක්මන් කළෙමි. වැඩි වේලාවක් නොගොස්ම සිත පාදයට යොමු කළ හැකි විය. විදුලි කොටන එළියත් සමග ගොරවන හඬ ඇසුණි. කීප විටක් ගෙරවීම සිදු වී විශාල වැස්සක් ඇද හැලෙන හඬ ඇසුණි. වැසි හඬත් සමගම සක්මන කඩින් කඩ සිදු වී පාදයට පමණක් සිත යොමු වී තිබුණි. සක්මන අවසානයේ වැස්ස නැවතී තිබුණි. පර්යංකයට වාඩි වී මා සිතුවේ වැස්ස ඇති විටක භාවනා කිරීමට ලැබුණ එක හොඳයි කියාය. විටින් විට සිත පිට ගියද වැසි හඬ ඇසුණද භාවනාව කරගෙන ගියෙමි. වාඩි වී සිත තැම්පත් වනවත් සමගම නැවත ගොරවන හඬත් සමග මහා වැස්ස වහලයටත් ජනෙලයටත් වැටෙන හඬ නැවත ඇසුණි. ටික වේලාවකින් කිසිවක් නොදැනෙන හිස් තැනකට ගොසින් සිත ඒකාග්‍ර කරගතිමි. කීප විටක් මුහුණට සිනහ පහළ වූ බව දනිමි. මා මෙහි කොපමණ වේලා සිටියාදයි නොදනිමි. වැස්ස නතර වී තිබුණි. ජනේලය ළඟට ගොස් පිටත බලන විට කිසිදු වැස්සක් සිදු වී නැති බව දුටිමි. පොළවේ තබා ගසකටවත් වතුර බිඳුවක් නොතිබිනි. විදුලි කොටන ආලෝකය දුටුවේ මා සක්මනේදීය. නමුත් කිසිවක් සිදු වී නොමැත. මේ සිදුවීම් සියල්ල අතර මා හොඳින් භාවනා කළ බව හැඟුණි. පාද විදුබේ සිට මහපට ඇඟිලි දක්වා ස්පර්ශවන අයුරු හා මහපට ඇඟිල්ලෙන් මාපට ඇඟිල්ලට කය රැගෙන යන අයුරුත් හොඳින් නිරීක්ෂණය කළෙමි. ගරු සාමින් වහන්සේ මේ පිළිබඳව ඔබගේ අදහස් විමසමි. මෙය භාවනාවේ කිනම් තත්ත්වයක්ද ඉදිරියට යාමට අවවාද සහ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. සක්මනේදී හැබැයි අවදිමත් සක්මනේදී වෙච්ච බව නේද තියෙන්නේ? සමාවෙන් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි නෑ. නොයිස් එකක් එනවා මයික් එකේ. පොඩ්ඩක් ඉන්න බලන්න. දැන් තත්ත්වය කොහොමද? දැන් තත්ත්වය හොඳයි ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. එතකොට දැන් සාමාන්‍යයෙන් නම් සක්මනේදී අපි ඇස් අරගෙන බොහොම කියන්නේ සරලව එහෙමත් නැත්නම් විවෘතව තමයි සක්මනක් කරන්නේ. එතකොට ඇත්තටම මේ ස්වාභාවික පරිසරයත් එක්ක අපි මුසු වෙලා තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. දැන් මේ ප්‍රශ්නය නැගලා තියෙන්නේ සක්මන සම්බන්ධයෙන් නේද? හරි නේද මං කියනවා? එහෙමයි ස්වාමීන් වහන්සේ සක්මනේ තමයි වර්ෂාවක් ගැන කතා කරන්නේ. එතකොට සක්මනේදී වර්ෂාවක් ගැන කතා කරනවා. හැබැයි පස්සේ කියනවා කියන්නේ සක්මන් කරන අතරේදී වර්ෂාවක් අත්දැක්කා කියනවා, විදුලි කොටනවා ඇහුණා කියනවා. හැබැයි පස්සේ එහෙම එකක් වෙලා නැහැ කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් එයා මේ රාත්‍රී භාවනාවේදී ටික වෙලාවක් මහ වැස්සක් පසින හඬ ඇසුනි කියලා තියෙනවා. ඔව් ඒක තමයි. සක්මනේදී නම් ඉතින් මේක වෙන්න අමාරුයි. මොකද දැන් පරයන්කේදී නම් ඉතින් හිතන්න පුළුවන් නිින්ද ගිහිල්ලා ඊනියක් හරි දකින්නවා කියලා හරිනවත් හිතන්න පුළුවන්. නමුත් සක්මනේදී ඇඟට දැන් වතුර වැටෙන්නෙත් නැහැ. ඊට පස්සේ විදුලි කොටනවා කියලා කියනවා. වැස්ස වහිනවා කියලා කියනවා. පස්සේ සක්මන ඉවරලා බැලුවාම වැස්සක් ඇහැලා නැහැ කියනවා. ඉතින් එතකොට පොඩ්ඩක් පරස්පර විරෝධී ගතියක් තියෙනවා මේ කියන ප්‍රකාශ කරන එකේ. සක්මනේදී නම් ඔය දේ වෙලා තියෙන්නේ. ඒක ටිකක් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ ඇත්තටම වැස්සක් වැහැලා තියෙනවා මට තේරෙන විදිහට මේ පරයන්ක භාවනාව වෙලාවේදී. පරයන්කදී වෙන්න පුළුවන්. නමුත් දැන් පරයන්කදී වෙන්න පුළුවන්. පරයන්කදී ආගේ හිතේ හැඟීමක් තියෙනවා දැන් වහිනවා අර්කද මේකද කියලා. හැබැයි පරයන්කේ අවසන්ලා එළියට ගිහිල්ලා බැලුවාම වැහැලා නැහැ.
ඒක ඉතින් පිළිගන්න පුළුවන්. ඒ බඳු දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දී ඇත්තටම ඉතින් يعني සමහර වෙලාවට අපි කියන්නේ එකක් තමයි සද්ද පැත්තෙන් එන්න පුළුවන් සංඥා මට්ටමක් අපි ගොඩනගා ගන්න පුළුවන්. පුංචි සද්දයක් ඇහුණා අපි ඒකට අර්ථකථනයක් දුන්නා. මේ අරකයි මේකයි කියලා යම් අර්ථකථනයක් දුන්නා. ඉතින් ඒ අනුව එක්තරා අන්දමක වර්ධනයක් සිද්ධ වෙලා අපේ හිතින් ඒක 1 2 කළා. අපි ඒකට පුරවකථනයක් දෙනවා. මේ ඇවිල්ලා වස්සක්, මේ ඇවිල්ලා ගෙරවිල්ලක්, මේ ඇවිල්ලා විදුලියක්. එතකොට මේක වැස්ස සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඕනම දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපිට ඇහෙට ආපු රූපයක්, රූප ඡායාවක්. අපි ඒකට නමක් දීලා මේ දැක්කේ අහවලයි කියලා එයාට වටිනකමක් දීලා එයාත් එක්ක කරපු දේවල් මතක් කරගෙන කරන්න ඉන්න දේවල් මතක් කරගෙන විවිධ විදිහට හිතේ හදාගන්න පුළුවන් කතන්දරයක්. ඒ වගේම සද්ද වලටත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් පස්සේ පරයන්කෙන් නැගිටලා එළියට ගිහිල්ලා බලුවහම හැබැයි එහෙම එකක් වෙලා නැහැ. ඒ නිසා පරයන්කට සම්බන්ධයෙන් නම් ඔය වගේ දෙයක් සාධාරණයි කියන එක. නමුත් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මට්ටමේදී අපි කොයිතරම් සංස්කරණ රාශියක් ඇතුළත කරලා තියෙනවද කියලා. නමුත් මොකද දැන් අපි සතිපට්ඨානයේදී අපි යන්නෙම පුළුවන් තරම් ප්‍රകൃතියත් එක්ක. අපි මනසෙන් ගොඩනගන කිසිම දෙයක් අනුමත කරන්නේ නැහැ. අපි ඒවා හුදෙක් සංස්කරණ කියලා තේරුම් ගන්න. දැන් අපි අර කලින් ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් උත් අපි කතා කළේ ඉතින් ගොඩනැගීම් කරන්න පුළුවන්. සංස්කරණය කරන්න පුළුවන්. අපි ඇහෙන් රූපයක් දැකලා ඒක මත සෑහෙන ගොඩනගන්න පුළුවන්. සංස්කරණ රාශියක් කරන්න පුළුවන්. කනෙන් ඇහෙන කුඩා සද්දයකටත් ඔය දේම ගොඩනගන්න පුළුවන්. සංස්කරණ රාශියක් කරන්න පුළුවන්. එතකොට අර ඇත්ත වශයෙන්ම අපි ඉන්ද්‍රිය මට්ටමේදී අත්දැක්ක දේ නෙමෙයි අපි මනසෙන් අත්විඳින්නේ. මනසෙන් ඊට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් තමයි අත්විඳින්නේ. ඉතින් ওই தත්ත්වය අපි තේරුම් ගන්න ඒ අපි කරන සංස්කරණවල ප්‍රමාණය එන්න අඩු වෙනවා. එතකොට තමයි අන්තිමට අපිට කියන්න පුළුවන් ඔන්න විසංඛාරගත සිතක්. සංස්කරණ නොකරන සිතක්. ඇතිසැටියෙන් බාර ගන්න හිතක්. දිත්තේ දිට්ඨමත්තං නැත්නම් සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මට්ටමට ඔන්න එන්න පුළුවන් නම් එතකොට මේ සංස්කරණ රාශිය සෑහෙන්න කපා හැරලා නතර වෙලා සංස්කරණ නොකරන මට්ටමට ඔන්නපත් වෙලා. ඒකේ තාම වටිනවා. නමුත් මෙතෙන්දී මේ වார்த்தාව අනුව පේරෙන්නේ ඉතින් අපි තාම හුඟක් සංස්කරණ කෙරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ස්වාභාවිකව සිද්ධ නොවෙච්ච දෙයක් අපි ඇතුළත හැබැයි හුඟක් සංස්කරණ කෙරලා තියෙනවා. ඒ නිසා එන පාරදී බලන්න තමන් මොන විදිහටද මේ සංස්කරණ වලට දායක වෙන්නේ. අපි ඒවට වටිනකම් දෙන්නේ කොහොමද? ඒවට අපි අර්ථකථන දෙන්න යන්නේ කොහොමද කියලා චුට්ටක් බලන්න. එතකොට අපිට ඒක සතිය දියුණු වෙන්න ඔය தත්ත්වය මුලදීම හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වඩා දුර ගිහිල්ලා මහා ලොකු වැස්සක් වෙන්න කලින් අපි මේ පුංචි සද්දයක් අල්ලගෙන ඒ මත ගොඩනගන්න හදන හැටි, කෑලි ඒකට මූට්ටු කරන හැටි, වැදුරක් වියාගෙන යනවා වගේ ඒක පොඩ අපි සංස්කරණය කර යන හැටි ඕනනම් සතියට හසු කරගන්න පුළුවන්. සතිය හොඳට තියෙනවා නම් මුල් අවස්ථාවේදීම. එහෙම නැත්නම් වෙන්නේ අපි සෑහෙන දුර ගියාට පස්සේ සංස්කරණ සෑහෙන ප්‍රමාණයක් වුණාට පස්සේ තමයි අපිට තේරෙන්න ගන්නේ. ඉතින් ඒ අනුව මම හිතනවා පිළිතුර පැහැදිලි වෙන්නේ නැති කියලා. තමන් ඉස්සරහදී තව ටිකක් සතිය දියුණු කරගෙන යනකොට මෙච්චර දුරක් යන එකක් නැහැ. ඊට මෙහායින් හඳුනා ගන්න පුළුවන් ගතියක් ඇති වේවි. හොඳයි. ඊළඟට රිපල් බ්‍රූක් ඒ කණ්ඩායම ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපිව පැහැදිලිව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. අපිට එක ප්‍රශ්නයක් ලැබී තිබුණා සක්මන සම්බන්ධව. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව සුපුරුදු පරිදි පාදයේ ස්පර්ශයන්ට අවධානය යොමු කරමින් වම් සහ දකුණු පාදයේ වෙනස්කම් නිරීක්ෂණය කරමින් සක්මන ආරම්භ විය. විනාඩි 15කට පමණ පසු මේ දැනීම් බොඳ වී යාමට පටන්ගත් අතර ක්‍රමයෙන් වම සහ දකුණ වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තත්වයකට පත්විය. සාමාන්‍යයෙන් මේ අවස්ථාවට පත්වන විට සක්මනේදී රැහැයන්ගේ නාදය Sound of Silence රැසීමට පටන් ගනී. ස්වාමින් වහන්සේගේ දේශනාව අසා තිබුණු නිසා වෙනදා ගණන් නොගත්තත් අද මේ නාදයට සිත යොමු කර එයට මුහුණලා පෙරටගෙන අවධානය යොමු කළෙමි. මෙසේ රැහැයන්ගේ නාදයේ සිටින අතර සක්මන දෙස බැලුවෙමි. ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට සක්මන නිසිසේ සිදුවේ.
නිරීක්ෂණයන්ගේ වෙනසක්ද සිදු වී නැත. බොඳ වී තිබූ ස්පර්ශයන් ඒ ආකාරයෙන්ම ඇත. වම දකුණ පවා වෙන්කර ගත නොහැක. සිතේ දැනුණ නිස්කලංක ශාන්ත බවට වෙනසක් වී නැත. හොඳයි. කියන්න තා තියෙනවද? පොඩ්ඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ආකාරයට નિરાයාස සක්මනේ සිට රැහැයන්ගේ නාදයත් රැහැයන්ගේ නාදයේ සිට નિરાයාස සක්මනත් මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කරමින් පැයක සක්මන දිගටම කෙරුවෙමි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සක්මන සම්බන්ධ කිරීමට හැකි වූ නිසා වාර්තා කරමි. තෙරුවන් සරණයි. ඔව් කියලා තියෙනවා හොඳයි. එහෙනම් අපිට මුලදී ওই මට්ටමට එන්න කාලයක් යනවා. ඒ කියන්නේ අපි මුලදී මම සක්මන් කරනවා මම ඉන්නේ අහවල් තැන මම ඇවිල්ලා පිරිමි කෙනෙක් මම ඇවිල්ලා ගැහණු කෙනෙක් මම ඇවිල්ලා ඉන්නේ අහවල් රටේ. ඉතින් මේ වගේ අපි දන්න සාමාන්‍ය සම්මුති රාශියක පැටලිලා තමයි අපි මේ වැඩේ පටන් ගන්න. හැබැයි ටික ටික ඒ සම්මුති ටික අයින් කරගෙන මනස තව තව පැහැදිලි කරගෙන සැහැල්ලු කරගෙන ඒකාග්‍ර කරගෙන යනකොට තමයි ඔන්න අපේ හිතේ හොඳට ඒ ධාතු මට්ටමකට නැත්තම් වෙනත් වචනකින් කියනවා පරමාර්ථ මට්ටමකට ඔන්න හිත යොමු වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි අපිට කියන්න පුළුවන් දැන් තමයි නිවැරදිව සක්මන සිද්ධ වෙන්නේ කියලා. එතෙක් වෙලා තියෙන්නේ නිකන් අපි වාහනේ නිකන් පාරට දාගන්න හදපු හැදිල්ලක් උත්සාහයක්. දැන් තමයි හරියටම ප්‍රධාන පාරට වාහනේ දාගෙන තියෙන්නේ. නැත්තම් සක්මන නිවැරදිව කෙරෙන්න පටන් ගන්න තියෙන්නේ දැන් තමයි කියලා කියත හැකියි. එතකොට ඇත්තටම කරන කෙනෙක් කියලා විශේෂයෙන් හඳුනා ගන්න බෑ. හැබැයි දැනෙන දැනීම් රාශියක් තියෙනවා. සමහර ලාවට ඒක දවදුරට යනකොට ඒ දැනීම් පවා බොඳ වෙලා යන්න දැන් මේ මෙතන සඳහන් වීමකුත් තියෙනවා. බොඳ වෙලා යන්න නොදැනී යන්න මේ අහවල් එකේ කියලා වෙන් කළා හඳුනා ගන්න බැරි තත්යකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඉතින් ඒක දැන් අපි මුලදී හිතන්නේ මේක අපිට වෙච්ච අකරතැබ්බයක් කියලා. නමුත් ඒ විදිහට තමයි මේක රටාවක් වශයෙන් නිකන් ප්‍රායෝගිකව හුඟක් වෙලාවට වැඩෙන්නේ. යම් යම් සුළු සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් සෑහෙන බොහෝ අවස්ථාවන් වලදී මේ වගේ රාමුවකට නැත්නම් මේ වගේ රටාවකට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔය මට්ටමේදීත් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මෙතෙන්දී අපිට විශේෂයෙන් කියලා කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේක දිගට වෙන්න ඉඩ හරින්න. දැන් මුලදී සක්මන පටන් ගන්න අවස්ථාවේදී තිබුණා හොඳ දැක්මක්. මේවා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න හැකියාවක් තිබුණා. නමුත් දැන් ඒවා එච්චර හොඳට පේන්නේ නැහැ. දැන් නිකන් ඒවා බොඳ වෙලා. දැන් වෙන් කළා හඳුනා ගන්න බෑ. දැන් මේක අහවල් එකේ කියලා නිශ්චය වශයෙන් කියන්න බෑ. ඔක්කොම නිකන් කලවම් වෙලා. ඔක්කොම නිකන් බොඳ වෙලා. නිකන් ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා. දැන් ඒ தත්ත්වෙත් දිගට කරගෙන යන්න. ඔතෙන්දී බල කළා හිතෙන් අහන්න යන්න එපා. ඒ කියන්නේ අපි කලින් දැකපු දේ ඇයි මට පේන්නේ නැත්තේ මං කොහොම හරි මේක බලන්න ඕනේ නොපෙනී ගිය දේවල් ආයි මතු කර ගන්න ඕනේ කියලා අනවශ්‍ය අන්දමින් වීර්යයක් යොදලා අපි මෙතෙන්දී හිත වෙහෙසවලා ඒ තොරතුරු හොයන්න ගියොත් ඒක වැරදි. එතන තමයි කමඨහං සුද්ධ වෙන්න තියෙන්නේ. යන රටාවට ස්වාභාවිකව පෙළ ගැහෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ හිත ලස්සන්ට මුලදී දැක්කා. ඊට පස්සේ ඒවා ටික ටික නොදැනී යනවා, නොපෙනී යනවා, බොඳ වෙලා යනවා. අන්තිමට නිකන් කලවම් වෙච්ච සද්දයකට ඔන්නපත් වෙනවා. හැබැයි මේ தත්ත්වය තුළ බොහොම සාමකාමීව ඉන්න. හිතේ වාක්ක සැකයක් පහල කරගන්න අවශ්‍ය නැහැ. හිතට යන විදිහට යන්න දෙන්න. අපිට තියෙන නිකන් පැත්තකට වෙලා පස්සේ සීට් එකේ ඉඳගෙන බලන් ඉන්න විතරයි අපිට තියෙන්නේ. අත දාන්න යන්න අවශ්‍ය නැහැ. මනස යන විදිය හොඳයි, මේ කරන විදිය හොඳයි. ඒ ගැන විශ්වාසයෙන් දිගට කරගෙන යන්න. හොඳයි. අද දවසට ලිඛිතව ලැබී තිබෙන ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි සභාවේ කවුරු හරි ඉන්නවා නම් වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. නැත්නම් Zoom එකකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් කවුරු හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපිට අවස්ථාව දෙන්න පුළුවන්. දැන් කවුරුත් ඉදිරිපත් වෙන පාටක් නැහැ. එහෙමනම් අපිට අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. බ්‍රිස්බන් වලින් එක්කෙනෙක් ඉන්නවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද? පුළුවන්. ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න එහෙනම්. දරුවන් සරණයි.
mindful walking. I noticed in and out of breathing, but my thoughts quickly flooded. Sorry, it doesn't read so well. Quickly flooded my head. I could get up. Could get up to 10 to 20 breaths. In breath was colder when it was raining, and out breath warmer in the mask. When walking, I felt my feet hitting the cement. Soles were dry and slightly burning in the asphalt. I focused on my walk, yet thoughts easily flooded my head. There's also a second one. It's mindful sitting. Should I read that as well? Yeah. I noticed in and out breathing, but in 10 to 20 breaths, thoughts flooded my head. In the first 10 to 20 minutes, I felt quite calm, yet afterwards found myself having difficulty to focus. I tried to make plans and projections for the future. I found it difficult to be focused on the moment. During my experience, I did not experience any bodily pains. Instead, towards the end, I felt nauseous with too many thoughts crowding my head. That's the end of the report. There's actually another report as well after that. Yeah, actually, just to give a brief idea, now, I mean, this encountering different thoughts is quite natural. So when we are starting our practice, so there are many distractive thoughts, and the mind is sometimes delighted with that. We are fond of thinking, proliferation. So therefore, we have to go through these habits. We have to recognize these habits, and now you have fairly understood that in a way. Previously, say when we are going through too much thinking, we sometimes might have encouraged that, or even we might have sort of enjoyed that. But now you consider it as a kind of a burden. You are trying to be mindful about walking, but unfortunately mind is not listening to you. Rather, it is thinking something different, and mind is fully occupied with thinking. So it's a kind of an understanding. So therefore you can look at it in that angle rather than criticizing what is happening. But anyway, you are trying to sort of correct the mind. At the moment you understand mind has a kind of a ill behavior, and this is not the way that I want my mind to behave, but at the moment this is the way it is. So you admit it, you accept it. Currently my mind is wandering. It is with too much distractions. But now I started to correct it. That is why I am doing walking meditation. That is why I am doing mindfulness on breathing. So more you practice, again and again you are able to break that vicious cycle and bring your attention back to the breath, or bring your attention back to the foot. So that is how we are slowly progressing. So you may not immediately come to a complete, say, silence. Rather, it may take long time. But time to time, you may understand, okay, now this unnecessary inner chatter has somewhat reduced, or at least weakened it. So it happens slowly. So therefore, have confidence, and you have understood what is really going on, and you are able to understand this too much thinking, and you are having a little bit of trouble with that. And it's a way that now we are not encouraging it. We want to have some solution for that. So that's a good trend. That is how we are trying to correct ourselves, to tame our mind. So therefore, just continue your practice. You are doing well. So patiently continue your practice. There's another report here, Bhante. Right. This is a little bit longer one. This is walking, and there's also sitting. Walking meditation experience. I was focusing on the movement of each step, where you take one foot off whilst keeping the toes of the
other on the ground. I noticed that walking is just a leaning movement whilst switching feet. I tried to just primarily focus on just shifting of left and right leg movements, then saying it in my head to focus. But my mind started to wander to the future tasks and present tasks I was required to have done because my feet had started to walk automatically. Therefore, I went back to saying left and right in my mind to focus again. Yet after 20 to 30 steps, and my mind wandered again. I regained my focus at 5 to 3 steps. Sorry, doesn't make much sense. However, this process repeated multiple times, but I noticed that it took less time to notice that I was lost in thoughts each time. Also, I was focusing on the texture of the ground and the temperature changes. Temperature changes on my hips, the heaviness of my feet, the movements. I focused on the shifting of my weight when I walked. Nevertheless, at a certain moment, I felt a similar calmness in my head when I just try not to focus and just let it be. But it also resulted in my thoughts wandering. There's also sitting. It's a very long one. Should I read that as well? Okay, I'll go to sitting. I started by focusing on the in and out breaths, the cool, dry air. Chatu, I think I can manage with the first one. I feel it is very much the same thing. So it's a matter of continuing a practice. So basically, these are some experiences that we encounter as beginners. So when we are practicing, distractive thoughts happen, and then we get deluded by that for a while, and then we are able to return back to our primary object. So again, say after some time, again the same thing happened. So don't worry. Simply, this is how we all started. It happened to me, and it has happened to the others. And this is how we are learning and progressing. So therefore, nothing to worry. So I hope that you haven't experienced something extraordinary. These are very ordinary experiences that we all encounter as we start our practice. So it's nothing to dishearten. Just continue your practice. So these distractions become less and less as you progress, and even your mind distracted, it may return quite quickly. So that is how we can measure that we are progressing. So it will happen definitely. So it's a matter of continue your practice. Yeah. Bante, should I read that sitting experience as well? Is it from the same person? Same person, yes. I think, Chatu, this very similar experience as far as I can predict. Okay. That ends the questions from Brisbane. Right. So there are two more people have raised hand. දෙන්නේ කතා උස්සලා තියෙනවා. අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. නිලූකා තිලකරත්නට කතා කරන්න පුළුවන්. රුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මාව ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මරණ සතිය වැඩිම සම්බන්ධයෙන් තමයි මගේ ගැටලුව. ඇත්තටම මේ මාස කිහිපයක් මම මල් පූජා කරන ගාතාව කමටහන කරගෙන මරණ සතිය වැඩුවා. ඉතින් මාස 3ක් විතර ගියාට පස්සේ ඇත්තටම මේ හිතේ හරීම සමාධිමත් ගතියක් ඇති වුණා. ඕනම වැඩක් කරනකොට වුණත් හිත හරීම සමාධිමත්ව තිබුණා. එතනදී මට ඇතිවිච්ච දේ තමයි කිසිම දෙයක් සම්බන්ධයෙන් කැමැත්ත කියන එක නැතුව ගියා.
ඒක ගැටලුවක්ද ස්වාමීන් වහන්සේ මට ඇත්තටම තේරෙන්නේ නැහැ එතන හට යන්න මේ ඒ කියන්නේ කැමැත්තකින් ජොබ් එකේ දෙයක් වුණත් කැමැත්තකින් ආසාවකින් කරන්න හිතෙන්නේ නැති ගතිය ඇති වුණා. හරි. දැන් සාමාන්‍යයෙන් මරණ සතියයි අසුබ කර්මස්ථානයයි වඩද්දී අපි ටිකක් සැලකිලිමත් වෙ මනසේ සමබරතාවය පවත්වා ගන්න. මොකද මේක අපි ඕන්ට වඩා කරන්න ගියොත් මනස අසමබර වෙලා ડિප්‍රෙෂන් පැත්තකට යන්න පුළුවන්. මනසේ ආතතියක් ගොඩනගෙන පැත්තකට නැත්නම් මනස තුල යම් කලකිරීමක් ගොඩනගෙන පැත්තකට සමාජයත් එක්ක අපි පවත්වන යහපත් සම්බන්ධතා පවත්වන්න බැරි තරම් අපේ හිතේ ඍණාත්මක භාවයක් ගොඩනගෙන පැත්තකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වුණත් දැන් අසුභ භාවනාව පැත්තෙන් වෙච්ච ඇබැද්දි තියෙනවා. නැත්නම් කරදර තියෙනවා. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ වෙනත් කර්මස්ථාන ඉදිරිපත් කළා. ඒ මනසේ සමබරතාවය පවත්වා ගන්න උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා එකම දැන් විශේෂයෙන්ම මරණ සතිය, ඒ වගේම අසුභ කර්මස්ථාන වගේ දේවල් අපි ඒ නිසා මේ මනසේ අදාළ වෙලාවට නැත්නම් අවස්ථානුකූලව වඩන එක තමයි වඩා සුදුසු. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපේ හිතේ ගාක් වරිත ස්වාමීන් වහන්සේ ඇහෙනවද? දැන් මරණ සතිය එතන මම වඩාගෙන ගිහින් එහෙමයි ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් සිග්නල් වල මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇදී ඇහෙන්නේ මේ ඊට පස්සේ මම ආනාපාන සතිය මාරු වෙනකොට ස්වාමීන් වහන්සේ අර ආරම්භක ස්ථානේ නැතුව යම් බොහොම සියුම් තැනකින් ආරම්භ වෙනවා. හරි අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මරණ සතිය වෙනුවට දැන් කෙලින්ම ආනාපාන සතිය පටන් ගන්න. කන්ටිනියු කරගෙන යන සානස මට ඇහෙනවා අවශ්‍යයි සානස. හරි. මරණ සතිය වෙනුවට දැන් ආනාපාන සතිය විතරක් කරන්න ගන්න. මොකද මරණ සතියේදී මම කලින් මතක් කළා වගේ අපිව ටිකක් මනස රින්න පැත්තකට ගෙනියන්න පුළුවන් අපි ඒකේ සමබරතාවය පැවැත්වුවේ නැත්තම්. ඉතින් ඒ නිසා මරණ සතිය වඩන්න නිකන් හිත ඕන්ට වඩා නිකන් ආඩම්බර වෙලා අහංකාර වෙලා මාන්නෙන් තියෙන මට්ටමකදී එහෙම නැත්නම් භාවනාවක් කරන්න කිසි උනන්දුවක් නැති මට්ටමකදී පොඩ්ඩක් මරණ සතිය වඩලා ඒ උනන්දුව ඇති කරගත්තට කමක් නැහැ. නමුත් එහෙම නැතුව බොහොම සරල ශාන්ත මට්ටමකින් නම් හිත තියෙන්නේ. ආයිතින් මරණ සතිය වඩලා මෙතෙන්දී යාට අනවශ්‍ය වෙහෙසක් ඇති කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඍජුවම ආනාපාන සතියට යන්න පුළුවන්. ඒ නිසා දැන් මරණ සතිය ටිකක් ඕන්ට වඩා වැඩිම නිසා ආපු ප්‍රශ්නයක් තියෙන්නේ. නිසා පොඩ්ඩක් ඒක නතර කරලා ආනාපාන සතියෙන් පටන් ගන්න. ඒ වගේමයි සක්මන් භාවනාවත් පුරුදු කරන්න. එතකොට මේ දෙකෙන් හැදිලා එනවා මනසේ සමබරතාවයක්, එක්තරා අන්දමක මනසේ පිබිදීමක්, සරල බවක්, මනසේ පැහැදිලි බවක්, නැවුම් බවක් ඔය ටික හැදිලා එනවා. එතන කෙලින්ම සතිමත් භාවය තමයි අපි ඉස්සරහට ගන්න. සතිපට්ඨානෙට ගන්න. ඒ පැත්තෙන් දිනු කරන්න. එතකොට ඔය ප්‍රශ්නේ මග හැරෙන්න පුළුවන්. හොඳයි අපි යමු වෙනවා ඊළඟ ප්‍රශ්නයට. ඥානා පියරත්න කියලා කෙනෙක් අත උස්සලා තිනවා. යාම්දුරනේ ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. මම මේ මෙල්බර්න් මේ භාවනාවට ගෙදරින් ඉඳලා සම්බන්ධ වෙනවා. මට මේ රිපෝට්ස් එවන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා සංවිධායක මණ්ඩලයේ උත්තර දෙයි කියලා. කමඨාන් වාර්තා එවන්න හැටි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අපි 90ක් විතර නේවාසිකව සම්බන්ධ වෙලා ඉන්න නිසා අපි ගන්නෙ නැහැ Zoom එකෙන් ප්‍රශ්න. අද වගේ කාලය තිබුණොත් ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමීන් මේ කාලයෙන් පස්සේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ හරි මම හරි ඉන්නවා. එතකොට අපිට කාට හරි මේ වගේ අතීස්සුවත් උදව් කරන්න පුළුවන්. අවසරයි අපේ හඳුනන. හොඳයි. හොඳයි එහෙනම් අපි දැන් පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා.
වෙනත් කවුරුත් අතක් උස්සලත් නැහැ. අපේ ලිඛිත ප්‍රශ්නත් අවසන් වුණා. එහෙනම් අපිට පුළුවන් ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරන්න. ලංකාව වේලාවෙන් නැවතත් සවස් 4ට අපි ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.